ශබ්දයක හඬේ සැර තීරණය වන්නේ ශබ්ද තරංගයේ කුමන භෞතික ගුණය මතද? හඬේ සැර තරංගයේ කුමන භෞතික ගුණය මතද? තරංගයේ විස්තාරය මත. ලිය. right. විස්තාරය. දෙවෙනි කොටස ශබ්ද තරංගයක කුමන භෞතික ගුණය ඒ තාරතාව හා සම්බන්ධ වේද? පිච් එකත් එක්ක යන භෞතික ගුණය තමයි සංඛ්‍යාතය. තුන්වෙනි කොටස දෙන රූපයේ පෙන්න ඇති වයලීනයේ ෆූර්ය වර්ණාවලියේ මූලික සංඛ්‍යාතය F නෝට් ගගේ හර්ට්ස් 400යි. මූලිකයේ හර්ට්ස් 400. වයලීනයේ මගේ නිපදන තුන්වන උපරිතානයේ සංඛ්‍යාතය. කොල්ලනේ දෙක රූපය ගැන ප්‍රස්ථාරය යන්නකො බලන්න පුතේ. දෙක රූපය ගැන ප්‍රස්ථාරයට මූලිකයේ F නෝට් නේ. ඊළඟට අහුවෙන්නේ පළමු උපරිතානය, දෙවනි උපරිතානය, පුතා තුන්වෙනි උපරිතානය. තුන්වෙනි උපරිතානය කියන්නේ F නෝට් වගේ තුන් ගුණය නෙවෙයි. කොල්ලෝ මූලිකයේ පළමු දෙවන තුන්වෙනි කියලා යන්නේ. එතකොට තුන්වෙනි උපරිතානය කියන්නේ මූලිකයේ වගේ හතර ගුණයයි. හතරයි F නෝට් නේ. ලිය. හතරයි F නෝට් කියලා ගන්න පුතේ. ඒ කියන්නේ F නෝට් කියන්නේ 400 400 හතර ගුණය. හතරයි F නෝට්. නේද? 400 කෙනෙක් කෙනාගේ හතර ගුණය ගන්න පුතේ. හර්ට්ස් 1600යි. ඊළඟ අහන්නේ පස්වන උපරිතානයේ විස්තරය බෙදාන මූලික සංඛ්‍යාවේ විස්තරය. ප්‍රස්ථාරය යන පුතේ පස්වන උපරිතානයේ විස්තරය. පස්වන උපරිතානය කියව අපේ කොල්ලෝ ටික බලන්න ඕනේ 6යි F නෝට් දිහා. 6යි F නෝට් ගේ උස කොටු කීයද කියලා බලන්න. 6යි F නෝට් කෙනෙක් කෙනාගේ උස කොටු ඒකක 2යි ඇඳලා තියෙන්නේ. නේද? කොටු දෙකක් වගේ කොටුනේ ඇඳලා තියෙන්නේ පුතේ. F නෝට් කෙනෙක් කෙනාගේ උස ගල්ලා බලන්න පුතේ. F නෝට් කෙනෙක් කෙනාගේ උස කීයද පුතේ? කොටු 10යි නේ. කෙලීම පුතා දෙක බෙදීම 10යි. හරි? 2 යට 10යි. right පුතේ මම බලන්නේ ඉන්නේ මම ඒක තමයි වුණේ 2 යට 10 කියලාම පහෙන් එක කියලා උත්තරේ තියන්නේ දශම දෙක කියලා තියන්න ඕනේ. භාග්‍ය සංඛ්‍යාවලින් අවසාන උත්තර තියන්නේ නැහැ නේ. හරි? දශම දෙක කියලා තියන්න. හරි. හතරවෙනි කොටසට යන්න. සංගීත භාණ්ඩයක් මගින් නිපදන ස්වරයක හර්ට්ස් 420 ඇති මූලික සංඛ්‍යාතයක්ද? right. එක්කේ විස්තර මූලිකයේ විස්තරයෙන් හරි අඩක් වන පළමුව සහ දෙවනි උපරිතානද ඇත. හරි. වෙනත් උපරිතාන නැතයි උපකල්පනය කරමින් ස්වරයේ ෆූරිය වර්ණාවලිය අඳින්න. කොල්ලෝ මූලිකයේ 420යි පළමු උපරිතානයේ තියෙනවා දෙවනි උපරිතානයේ තියෙනවා අරක වගේ අඩක් කියලා තමයි විස්තරය අතින් කියලා තියෙන්නේ. කොල්ලෝ ටික මේ බලන්නේ නා. එහෙම නේද අඳින්න වෙන්නේ. මේ පැත්තට මොකක්ද දාන්නේ පුතේ? සංඛ්‍යාතේ හර්ට්ස් වලින්. හරිද? මේ අත දාන්නේ සාපේක්ෂ විස්තරය කියලා. ඔයගොල්ලෝ සම්පූර්ණ වචනේ ලියන්න. හරි? එතකොට මූලිකයේ 420 කොට පළමු උපරිතානයේ දෙගුණය කියන්නේ 840, දෙවනි උපරිතානය කියන්නේ මේකේ තුන් ගුණය කියන්නේ 1260. එතකොට මේක කිසියම් උසක නැන්දා කියන්නේ ඒක කීයක්ද කියලා කියන්න බෑ. මොකක් හරි කොටු 10ක් හරි කීයක් හරි අපි ඇන්දා කියන්නකො. හරි? ඊට පස්සේ කියනවා මූලිකයේ හැරුණාම පළමු උපරිතානයේ දෙවනි උපරිතානයේ විතරයි තියෙන වෙන උපරිතාන මොකවත් නැහැ. ඒවායේ සාපේක්ෂ විස්තරය මේක වගේ අර්ධයයිලු. ඕකෙන් අර්ධයයිලු. එහෙනම් මේ වගේ අදින්න. දෙකම මේක වගේ අර්ධයයි කියලා කියන්නේ. හරි සමානමයි ওই ප්‍රශ්න භාගයට කියවලා ආසාවර්ධකද මේක වගේ භාගයක් මේක ඇඳලා ඒක වගේ භාගයක් මේක අඳිනවා. එහෙම නෙවෙයි කියන්නේ මේ දෙකම අරක වගේ භාගයක් කියලා කියන්නේ. ඕක තමයි පුතේ ෆූරිය වර්ණාවලිය කියලා කියන්නේ. හරි. ඇඳගමු පුතේ. අක්ෂර දෙක ගහ ගන්න කොල්ල ටික. F හර්ට්ස් වලින් y අක්ෂ සාපේක්ෂ විස්තරය. සාපේක්ෂ විස්තරය. right.
එතකොට පුතේ අඳින්නේ කොහොමද? 420 කියන එක යම් කිසි උසකට ඇඳා කියන්නකෝ. හරිද? ඉතුරු දෙක පුතේ ඒකෙන් භාගයක් උසන අඳින්න. අර වගේ භාගයක් උසන අඳින්න. යංගු ඊළඟ කොටසට දැන් මේ විස්තර කරපු ශබ්ද ඉලෙක්ට්‍රොනික නිපදවන ගත යුතු පියවර සඳහන් කරන්න. පොඩ්ඩක් අහගන්නකෝ. දැන් මේකෙන් මේ පෙන්눔 කරන එක ඉලෙක්ට්‍රොනික නිපදව ගන්නේ කොහොමද? දැන් ඔක අපි හිතලා ලියන්න ඕන කෑල්ලක්ද? ක්ලාස් එක උගන්වන්න තියෙන කෑල්ලක්ද? නෑ, ඡේද තියෙනවා. හූරිය වර්ණාවලියක් යම් ශබ්දයක අඳුරගත්තට පස්සේ ඒ ශබ්දයේ කොහොමද ඉලෙක්ට්‍රොනික නිපදවන්නේ? ඡේද අඳුර ගන්න බලන්න කොහෙද තියෙන්නේ කියලා. මං කියන අර දෙක මගේ ඔකේ දෙක රූපේ තුන රූපේ අතර ඡේදයක තියෙන පුතේ. මේ තියෙන්නේ. මෙවැනි ප්‍රතිනිර්මාණය සඳහා පළමුව සංගීත ස්වරවල ෆූරිය වර්ණාවලිය ලබා ගත යුතුයි. හරි. ඔන්න අපිට ෆූරිය වර්ණාවලිය දීලා තියෙන්නේ. හරි. ඉන්පසු ෆූරිය වර්ණාවලිය ඇති සංඛ්‍යාත සහ ඒවට අනුරූප සාපේක්ෂ විස්තර සහිත විද්‍යුත් සංඥා මිශ්‍ර කිරීමෙන් එක් එක් ස්වරය සඳහා විද්‍යුත් තරංග රටාවන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණ මගින් ලබා ගත හැකියි. රයිට්? මාර නිතර කියන්නේ ඕලෙවල් ඉංග්‍රීසි ඡේද ප්‍රශ්න ලියුවා වගේ තමයි ඉතින්. ප්‍රශ්නේ තියෙන වචන සෙට් එකක තියෙන කෑල්ල හොයාගෙන ඒක හැමෙම ගිහලා ලියන්න තියෙන ඉතින්. දැන් ඉතින් එහෙම ලියනවා කියලා මුළු ඡේදෙම ලියන්න එපා. මේ තියෙන්නේ පුතේ. ඉහෙද කියලා වචනයක්වත් දාමු අපි ඈ. ඉහෙද ෆූරිය වර්ණාවලියේ ඇති සංඛ්‍යා සහිතවට අනුරූප සාපේක්ෂ විස්තර සහිත විද්‍යුත් සංඥා මිශ්‍ර කිරීමෙන් කියලා නවත්තමු. ඉතින් ඉතුරු කැල ඕනේ නෑ. ඉහෙද ෆූරිය වර්ණාවලියේ ඇති සංඛ්‍යාත සහ ඒවාට අනුරූප සාපේක්ෂ විස්තර සහිත විද්‍යුත් සංඥා මිශ්‍ර කිරීමෙන් යමුද ඉස්සරහට. මිශ්‍ර කිරීම කියලා වගේ ලියවනම් හරිනේ එක්ක. ඉලෙක්ට්‍රොනික ගිටාර ධ්වනි පෙට්ටි නැත. මේට හේතුව. දැන් ඔය ක්ලාස් එක උගන්වනවද පුතේ? තේරෙන්න ඕනේ ප්‍රශ්නිකයදී ක්ලාස් එකේ උගන්වන්න තියෙන එකක් නෙවෙයි කියලා එහෙම. ඡේද තියෙනවා. කියලා බලන්න පුතේ. හොයාගන්න ආයෙසරයි. කොතනද තියෙන්නේ පුතේ? කොතනද තියෙන්නේ කියන්නේ? අන්තිම වාක්‍යය පුතේ. දගොල්ලෝ මැද හොයනවනේ තාම. හරි. අන්තිම වාක්‍යය පුතේ. ඔයගොල්ලෝ ඡේද කියවනවා පුතේ. ඒක මතක තියෙන්නේ බෑ. ඇයි මේ තියෙන්නේ පුතේ? එනමුත් විද්‍යුත් ගිටාර වල තන්තුවක යාන්ත්‍රික කම්පනය විද්‍යුත් සංඥා බවට හරවා ඒ ඉලෙක්ට්‍රොනික වර්ධනය කරනවානේ. හරි? එන ධ්වනි පෙට්ටියක් ඕනේ නැහැ. ඒක ඉලෙක්ට්‍රොනික ඇම්ප්ලිෆයි කරලා ගන්නවා. ලියන්න නේ පුතේ. විද්‍යුත් ගිටාර වල තන්තුවක යාන්ත්‍රික කම්පනය විද්‍යුත් සංඥාවක් බවට හරවා එය ඉලෙක්ට්‍රොනික වර්ධනය කරන නිසා. නේද? දැන් පුතේ ඉතින් පහුගිය පාඩම් වල කැලේ ටිකක් තියෙන්නේ. කම්පණය වන ඇදි තන්තුවක තන්තුවේ දිග L ආතතිය T
ඒකරික ස්කන්ධේ මූලික සංඛ්‍ය F බිඳුව යන මේවා අතර සම්බන්ධතාවය දක්වන ප්‍රකාශනයක් ලියන්න. ඔප්පු කරන්න ඕනේ නැහැනේ. ලියන්න කියලා තියෙන්නේ. ලියන්න බලන්න. කම්බියක මූලික ස්වරයේ සංඛ්‍යාතයේ සූත්‍ර ලියන්න බලන්න පුතේ. F නෝට් සමාන 1/2 L වර්ගමූලයේ අස්සේ පුතේ t බෙදීම සිම්බල් m නේද? right. යන්කෝ ඊළඟ කොටසට දිග 0.68 මීටරු ගිටාර තන්තුවක් ඇඟිලි නොයෙදූ විට 330 හර්ට්ස් මූලික සංඛ්‍යා සහිත ස්වරයක් වාදනය කිරීම සඳහා සුසර කර ඇත. කොල්ලෝ ගිටාර් කම්බි ටියුන් කරලා තියෙන්නේ නිකන් ඇඟිල්ල තියලා මගින් නවත්තන්න නැතුව කම්පණය කරාම හර්ට්ස් 330 කින් නාද වෙනවා. මූලික සංඛ්‍යා 440 හර්ට්ස් ස්වරයක් වාදනය කරන්න තන්තු කෙළවරේ සිට කුමන දුරකින් ඇඟිල්ල තැබිය යුතුද? කොළ ටික මුළු කම්බියම කම්පණය කරන 330යි නෑ 440න් කම්පණය වෙන ඇඟිල්ල තියන්න ඕනේ කොතනද? මගක් තියලා දිග ප්‍රමාණය අඩු කරන්න එපා කම්පණයෙන් දිග ප්‍රමාණය. ඒ කියන්නේ ආතතිය වෙනස් කරන්න එහෙම නැත්තුව ඒ කම්බියේ L වෙනස් කරලා F නෝට් එක වෙනස් කරගන්න යන්න. ඉතින් පුතා මේ වගේ ඒවා කොච්චරවත් ප්‍රැක්ටිස් කරා අපි. F නෝට් ගේ L ගේ සම්බන්ධ ප්‍රතිලෝමයිනේ. කලින් සංඛ්‍යා 330යි. හරිද පුතා? 330න් කම්පණය වෙනකොට දිග තිබුණේ 0.68යි. මේ සම්බන්ධ ප්‍රතිලෝමයි. දැන් සංඛ්‍යාත 440යි ඊට අදාළ දිග තමයි අහලා තියෙන්නේ. 110ව ගත්තොත් 3යි 110ව ගත්තොත් 4යි 68 හිතින් බෙදාගමුද 4ෙන් 68 4ෙන් බෙදෙන සීන් යන්නේ තියෙන්නේ. හිතින් බෙදුන 68 දෙකෙන් බෙදුනම කීයද? බෑනේ. දෙකෙන් බෙදුනම 34 ආයෙ දෙකෙන් බෙදුනම 34 දෙකෙන් බෙදුනම. හරි. දැන් එතන මේක 4ෙන් බෙදුනම මෙතනින් 14ක් නේ ඉන්නේ. 17ක් නේ ඉන්නේ. 17 3ෙන් ගුණ කරගන්න තියෙනවා. 17 වරක් 3 17 වරක් 3 51යි දශම හැබැයි හරි. L දෙන උත්තර 0.51 මීටර. කොල්ලෝ ටික මේකට ඉරිදා ගැහුණා ඔක ලකුණු තියෙනවා. 0.51 මීටර කියන ලකුණු තියෙනවා. වඩා ඉන්න. හැබැයි ඉතින් මෙහෙමත් හරි. පස්සේ කාලේ MCQ එක්කුත් ආව ඔය වගේ. දැන් গিitar කම්බියේ දිග සෙන 68යි නේ. දිග 68යි. දැන් ඔය කියන දේ ලෝකේ කම්බණය වෙනවනේ දිග 51ක්. දිග අඩු කරාමනේ සංකේත වැඩි වෙන්නේ. දැන් අහලා තියෙන පුතේ ඇඟිල්ල තියන්න ඕනේ කෙළවරේ සිට කොච්චර දුරින්ද කියලා නහන්නේ. කෙළවරේ සිට කොච්චර දුරින්ද? කම්බියේ කෙළවර කිව්වම් පුතේ කම්බියේ කෙළවර කිව්වා මේ කෙළවරද එහා කෙළවරද? මේ කෙළවරද එහා කෙළවරද ඔය? දැන් গিitar එක මෙහෙම අල්ලන් ඉද්දි මෙතනලා බැලුවොත් කම්පණයෙන් දිග ප්‍රමාණය තමයි 51 කියන්නේ. හරිද? ඒක කාට හරි ඕන නම් කියන්න බලන්න කෙළවර කියලා අදහස් කරන අර පැත්තෙන් බලන්නත් පුළුවන් නේද? ඒ නිසා 68න් 51ක් අඩු කළා 17ක් කියලා තියෙන අයටත් ලකුණු තියෙනවා. පුතාන කම්බිය කෙළවර කිව්වම කොයි කෙළවරද නිකන් මැවුන එකපාරම. කම්බිය කෙළවර කිව්වම මේ කොනද එහා උඩ කොනද? මෙතන එක. අය නම් ඔයා 51 ලිව්වට කම නැහැ. හරි? නැත්නම් ඉතින් 68න් 51ක් අඩු කරලා දශම හරි? 0.17 කියලා තියන්න ඕනේ. අනික් කෙළවරද බැලුවා. තේරුණාද කියපු කතාව? ලියා ගන්නකො එහෙනම්. F not අනුලෝමයි 1ට L කියලා. F not අනුලෝමයි 1ට L. right. එතන ලියන්න පුතේ මෙතන 330 මෙතන 440. මේක 330යි මේක 440යි. 330 අදාළ දිග මේ පැත්තේ 8 ලියනවා 0.68 කියලා. 0.68. 440 අදාළ දිග එහා පැත්තේ උඩ ලියනවා L කියලා. හරිනේ. 110න් කපලා ගත්තා මෙතනට 3යි මෙතනට 4යි 68යි 4යි කැපුණාම පුතේ එතනින් එනවා 17යි 17 වරක් 3 51යි. 0.51 මීටර. යා ඉස්සරහට. බඩනලාවක් සෙල්සියස් 27 උෂ්ණත්වයේදී සියලු සුදුරු අසා වාදනය කරාම 262 හර්ට්ස් මූලික සංඛ්‍යාත සහිත සුරයක් ලැබෙන අන්දර නිර්මාණය කර ඇත. හරි බටන්ලාව 262 හර්ට්ස්. 37 දී වාදයේ ධ්වනි වේගය 340 ms ශ්‍රේණියක නම් බටනලාවේ දිග ආසන වශයෙන් ගණනය කරන්න. පුතා බටනලාවේ දිග නලවල කම්පන පාඩම මේ ගාන මම කැමති ඒකයි. ධ්වනියේ ලක්ෂණ කැලි ටිකකුත් තියෙනවා, තන්තුල කම්පන කැලි ටිකකුත් තියෙනවා, දැන් නලවල කම්පනක් තියෙනවා. පුතා බටනලාව කිව්වම
ඔයාට ඒක මැවෙන්නේ මොන වගේ නලයක් කියලාද? කෙලවරක් සංවෘතද දෙකලවර විවෘතද? රයිට්. දැන් කියවන්නකෝ ඔය ගිටාර එකට රූපෙට උඩින් තියෙන ඡේද කෑල්ල. ඒක අන්තිම වාක්‍යයට කලින් වාක්‍යය. ට්‍රම්පට් එක ගැන තියෙන්නේ. එතනින් පස්සේ දෙකලවර විවෘත ඇති බටයක් ලෙස බටනලාව සැලකිය හැක. දෙකලවර විවෘත වූ නලයක් ලෙස. ඡේද එහෙමයි තියෙන්නේ. හරිද? ඡේද එහෙමයි තියෙන්නේ. දෙකලවර විවෘත නලයක් කිව්වම පුතේ මතක් වෙන්න ඕනේ වඩ සූත්‍රය F not සමානයි v බෙදීම 4යිල්ද 2යිල්ද? ඇහුන්නේ? දෙකල විවෘතයි නම් 2යිල්. හරි? කොල්ලෝ ටික F not සමානයි v බෙදීම 2යිල්. හරි? ඒක නාද කරාමුතේ හර්ට්ස් 262යි සංඛ්‍යාතයේ 262යි සමානයි v අනික් පැත්තේ v කියන එක නා පුතේ 340යි. බෙදීම දෙවරක් L. L දන්නේ නැහැ. මේ දෙක කැපුව 170යි. මට සුළු කරලා කියන්න කීයද කියලා ආසන්න. හරි? F not සමානයි v බෙදීම 2L. F not කෙනෙක් නා 262යි සමානයි v කෙනෙක් නා දුවේ 340යි බෙදුවා දෙවරක් L වලින්. පුතාලට 170ක් 262කින් බෙදන්න සෙට් වෙනවා. සුළු කරලා මට කියන්න දශම ස්ථාන දෙකකට විතර. කීයද? දශම 6යි 4 දශම 6යි 4 එකඟයි? දුවේ නලයේ දිගෙනවලු දශම 6යි 4ක් මීටර කියලා. ඕකේ? දශම 6යි 4යි මීටර. යනමුද අවසාන කෑල්ලට. පරිසර උෂ්ණතාවය ඍණ 30යි සෙල්සියස් වූ ස්ථානයක සියලු සිදුරු අසාමයෙන් බටනලා වාදනය කළේ නම් ශබ්ද මූලික සංඛ්‍යාතය. කොල්ලනේ ඍණ 30ක් වූ ස්ථානයක. හරි. දැන් ඔතන මතක් කරගන්න ඕන තියරි මොකද්ද පුතේ? උෂ්ණතාවය වෙනස් ස්ථානයකට යනවා. ඇයි සංඛ්‍යාත වෙනස් වෙන හේතුව? අලුත් සංඛ්‍යාත අපෙන් අහනවා. ඒ සංඛ්‍යාත වෙනස් වෙන හේතුව? උෂ්ණතාවය වෙනස් ස්ථානකට ගියපු ගාම මොකද වෙනස් වෙන්නේ? ධ්වනි වේගය. හරි? ධ්වනි වේගය කියන වෙනස් වෙනවා. ඒතර සංඛ්‍යාතෙත් වෙනස් වෙනවා ඉතින්. හරි? මම මේ හරියට ලියන්න. බලන්න පුතේ. නෝට් එකෙත් මම කියලා දුන්නා. සංඛ්‍යාතය කියන කෙලෙම ධ්වනි වේගයත් එක්ක සමානුපාතිකව යනවා. ධ්වනි වේගය කියන එක නා නිරපේක්ෂ උෂ්ණත්වයේ මූලයත් එක්ක සමානුපාතිකව යනවා. ඕකේ? කලින් සංඛ්‍යාතේ පුතා තිබුණේ 262 නේ පුතේ. දැන් සංඛ්‍යාතෙන් අපෙන් අහලා තියෙන්නේ. කලින් සංඛ්‍යාත අදාළ උෂ්ණත්වය මෙතන ලියන්න එපයි පුතේ උඩ. හරි? කලින් ඒක නාද කරේ කොල්ලනේ සෙල්සියස් 27. 27 කියලා ලියනවද උතන්ට අපි දැන්? නැහැ. 273ක් එකතු කරලා කෙල්වින් කරලා ගන්න එපයි. 273ට 27ක් එකතු කරා. ඒක 300ක් එන්නේ. හරි? 300යි එන්නේ. හරි. බෙදන්න ඕනේ දැන් කියන උෂ්ණත්වයේ ඍණ 30යි. 273ට එකතු කරාම ඍණ 30ක් 243ක් එනවා. හරි? 243යි. හරි? කෙල්වින් වලින් දාන්න එපයි පුතේ. බැලුව බැලමට නම් මේක නිකන් වාතයි වගේ නේ සුළු කරන්න ගියාම. බඩ නිකන් වාත සීනයක් වගේ තියෙන. ඉන්න මම ඉන්නවනේ. 3ෙන් සුළු කරාම 100යි. 3ෙන් සුළු කරාම 100යි. 3ෙන් සුළු කරාම 81යි. හරි? ඒකේ මූලය. හරි ඉතින්. 100 මූලය කියන්නේ 10යි. 81 මූලය කියන්නේ 9යි. හරිනේ? දැන් ඉතින් හරස් ගුණ කරලා F note එක හොයලා මට කියන්න. කෙල්දායි 2යි 3යි 235යි දශම 8 235.8යිලු පුතේ 235යි දශම 8යිලු එකකයිද පුතේ right 235.8යි හර්ට්ස් ඉවරයි